සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානයයි. එවන් වූ උත්තම ධර්ම දානමේ පින්කමකට දායක වන්නට තරු ටීවී අපේ පන්සල මාධ්‍ය ජාලයෙන් පින්වත් සැදැහැති ඔබටත් වටිනා අවස්ථාවක්. ගෙවී යන ගෝලීය වසංගත තත්ත්වය යටතේ සංවිධානය කරගත නොහැකි සද්ධර්ම දේශනා ආශිර්වාද බෝධි පූජා පින්කම් මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පවත්වනු ලබන ධර්ම දේශනා සුජීවත්ව සිටින්නන්ට සෙත්පතමින් පවත්වනු ලබන ධර්ම දේශනා ජන්මදින සංවත්සර වෙනුවෙන් පවත්වනු ලබන අනුස්මරණීය පින්කම් ඇතුළු ඕනෑම අවස්ථාවකට සද්ධර්ම දේශනාවකට දායකත්වය ලබා දී තරු ටීවී 9FM නාලිකා හරහා එකවර ලක්ෂ සංඛ්‍යාත ලෝවාසී සදහැවතුන් උදෙසා දිවාරෑ පින් වැඩෙන උතුම් වූ ධර්ම දානමය පින්කමක් සිදු කරගන්නට පින්වත් ඔබට අවස්ථාව 0.74 0.39 47 78 0.74 0.39 47 78 0.74 0.39 47 78 යන දුරකථන අංක හරහා අප අමතන්න. සාදු සාදු වන්දනා පෙරදි පින් සිත් පෞනිවා වන්දිමු නමදිමු බැති සිතින් උතුම් ශ්‍රී සම්බුදු පියා මල් මිටක් බැඳි අතදරා පුදමු පුද සුනදන නමා සාදු සාදු අපිත් නමදිමු අපේ පන්සල වන්දනා බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි. අප බුදුන් පෙරම් පුරා බුදුවැ දෙවුරම් බෙහෙර පිළිගෙන ලොව සැරිසරු විෂම පුරුෂයන් දමා අමා මහ නිවන් සැලසූ උතුම් උත්තම අනන්ත බුදුගුණ දහම් බලය ලෝවාසී සියලු සිත් සතන් නිවි පහන් කළ වාර අනන්තයි අප්‍රමාණ. අද තරු ටීවී ශ්‍රද්ධා උදපාදී සද්ධම් කතිකාවතටයි අපගේ අවධිය. අභි මංගල වැඩසටහන මිලස ආරම්භ වන්නේ සෑම පුර පසළොස්වක පොහොය දවසකම සවස 6ට ඔබට මේ සදහම් මණ්ඩපයට ගොඩ වදින්නට අවකාශ ඉඩ පහස තරු ටීවී මාධ්‍යාලයේ නිරන්තරයෙන්ම අද මේ උතුම් සදහම් මණ්ඩපය තුලින් ඔබේ ජීවිතයට යම් අරුතක් එක් කරගන්නට විද්වත් වූත් වටිනා වූත් අර්ථවත් වූත් දහම් පණිවිඩ වගේම ඔබේ ජීවිතයට අගනා වටිනා උපදෙස් රාශියක් රැගෙන ඊටාම වියත් ඒ වගේම බහුශ්‍රත සදහම් කතිකාවතකට අපි මෙලෙස ප්‍රවිෂ්ඨ වෙමු. තරු ටීවී ශ්‍රද්ධා උදපාදී සදහම් කතිකාවත සඳහා අද ගෞරවයෙන් යුතුව අපි ආරාධනා කරන්නට යෙදුනේ අති ගෞරවනීය අපේ පූජ්‍යපාද ශාස්ත්‍රපති සගම අනුමදස්සි ස්වාමීන් වහන්සේ নমස්කාර පූර්වක පිළිගනු ලබනවා අපේ හාමුදුරුවෝ. ඒත් එක්කම පූජ්‍යපාද උණුවතුර බුබුලේ පියදස්සි ස්වාමීන් වහන්සේ උන්වහන්සේවත් අපි নমස්කාර පූර්වක පිළිගනු ලබනවා මේ සදහම් කතිකාවතට. ඒ වගේම අද අපි ආරාධනා කරන්නට යෙදුනා මේ සදහම් කතිකාවත තව තවත් අර්ථවත් කරගන්නට නීතිඥ අනෝෂ ලක්ෂිමාල් මැතිතුමනි අපි ගෞරවයෙන් පිළිගන්නවා අයිබෝවන් කියන අපේ සදහම් කතිකාවත අපි මෙලෙස අපි මංගල වැඩසටහනේට අපේ හාමුදුරනේ ආරම්භ කරා. කායින වූත් අර්ථවත් වූත් වැදගත් වූත් බොහෝ දේ ඔබට තිළින කරන තරු ටීවී මාධ්‍යාලය තුලින්
ශ්‍රද්ධා උදපාදී ආලෝකයක් කරා ගමන් කරන මඟ බොහොම ශ්‍රද්ධාවන්ත සිතින් ඔබට පහදලා දෙන්නට වියත් බෞද්ධතාවේ ගෞරවනීය ආරාධිත මඩුල්ලෙන් ඔබට තිබෙන යම් ගැටලුකාරී තත්ත්වයකට සුළු හෝ විසඳුමක් ලැබෙනවා නම් ඒක අපේ ජයග්‍රහණයක් කොට අපි සැලකනවා. අපි හාමුදුරනේ අද මාතෘකාව කොට අපි අරගත්තේ කාලීනව කතා බහට ලක්වන බොහෝ උගතුන් වියතුන් විවිධ ප්‍රාමාණික අදහස් ඉදිරිපත් කරන කතිකාවතක්. වර්තමානයේ ලොව පුරා පැතිරෙමින් විශාල ඛේදවාචකයක් බවට පත්වෙච්ච මේ කොරෝනා ව්‍යසනය හමුවේ වෛද්‍යවරු ඒ වගේම සෞඛ්‍ය නිලධාරීන් විවිධ උපදෙස් ඒ වගේම විවිධ සෞඛ්‍ය පිළිවෙත් සිද්ධ කරද්දී මේ කොරෝනා ව්‍යසනයේ යට ගියාව තුළ කොරෝනා රෝගය වගේම කොරෝනාවෙන් පීඩාවට පත්වෙච්ච විශාල පිරිසක් අද අපේ මුළු ලංකාවෙම පමණක් නොව මුළු ලෝකෙම සිටිනවා. ඉතින් මේ අයට අපේ හාමුදුරුවනේ අපේ ලෝතුරු බුද්ධ ධර්මයේ තුල නැත්නම් අපේ දහම තුල මේ පීඩාකාරී මනසට තියෙන දහම් පණිවිඩය එහෙම නැත්නම් මෙසේ පීඩාකාරීව කොරෝනා ව්‍යසනයෙන් විඳින අප්‍රමාණ පීඩාවට මානසික සුවයක් ලබා දෙන්නට ධර්මයේ මොන වගේ තැනක් යෙදিলা තිබෙනවද? ඔබ වහන්සේ අපේ මේ අභිමංගල වැඩසටහනට ප්‍රවිෂ්ටයක් හැටියට ඊටමත් වටිනා කියන අදහසකින් කතිකාවතට සම්බන්ධ වෙන්නට ගෞරවයෙන් ආරාධනා කරනවා. ඔව් හැම දිනාටම තිරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. අතරතුරේ පුණ්‍යවන්ත පොහෝ දිනයක් වේවා කියලා බොහොම කරුණාවෙන් ප්‍රාර්ථනා කරනවා. ඔබතුමා සඳහන් කළා වගේම අපි ප්‍රවේශය ගන්න ඉස්සරලා මම අවසර පතනවා අපේ උණුතුරු බුලේ පියදස්සි ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේ උන්වහන්සේගෙන් ඒ වගේම අපේ නීතිඥතුමා ඒ වගේම ඔබතුමාටත් තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි මෙවැනි සංකල්ප ඔබට තිලින කරන්න මේ වගේ වැඩසටහන් ඔබත් එක්ක බෙදා ගන්නට මෙවැනි නිර්මාණ ශීලී වැඩසටහන් නිර්මාණය කරන්න අපිව මෙහෙවන සහ මේ කාර්ය මණ්ඩලයේ මෙහෙවන අපේ පූජනීය ඇතැබැදිවව මහින්ද රතන හාමුදුරුවන් වහන්සේත් මේ වෙලාවේ අපි බොහෝම කරුණාවෙන් සිහිපත් කරමින් තමයි මේ වෙලාවේ මේ කරුණට සම්බන්ධ වෙන්නේ. ඇත්තටම මේ ඔබතුමා පළවෙනි සාකච්ඡාවේදීම මතු කරපු කාරණේ ඉතාමත්ම වැදගත් කාලෝචිතයි. කාලේන ධම්ම සාකච්ඡාවක් විදිහට මට මේක තේරෙනවා, හඳුනා ගන්න පුළුවන්. කාලීන කතා බහකට අපි සම්පූර්ණ වෙන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ පුද්ගලයන්ට වැළඳෙන රෝග කොටස් දෙකකට බෙදලා පෙන්නනවා. එකක් තමයි කායික රෝග, අනිත් එක තමයි මානසික රෝග. අපිට කායික රෝග බුදුරජාණන් වහන්සේ පෙන්නනවා චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගහන රෝගෝ, ජීවා රෝගෝ, කාසෝ සාසෝ පිනාසෝ ආදි වශයෙන් 8-90ක් රෝග පෙන්නනවා. 9-90ක් ව්‍යාධි තියෙනවා කියලා කියනවා අපිට හැදෙනවා. එතකොට ඕනම පුද්ගලයෙකුට මේ ලෝකේ කායිකව ලෙඩක් හැදෙන්නේ නැතිව අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් නෙවෙයි 100ක් වුණත් ඉන්න අවස්ථාව ලැබුණත් කායිකව. හැබැයි මානසික රෝගයක් නැතුව පොනොස්සෙකුට පුහුදුන් කෙනෙකුට තප්පරයක්වත් ඉන්න බෑ. මානසික වියවුලක් මිනිසුන්ට තියෙනවා. එතකොට ඒ ආරෝග්‍ය පරමාලාභා කියන එකේදී මහත්මයා මේ පැහැදිලි කරන්නේ කායික නිරෝගීකම පමණක්ම නෙවෙයි, මනසේ නිරෝගීකමත් වටිනවා. එතකොට මේ කාලය තුළ ඔබතුමාට පැහැදිලි අපි හැමෝම දන්න දෙයක් තමයි අත් දෙක හොදන්න ඕන. එතකොට මෙවන් යුගයක මහත්මයා මේ කායික රෝග විතරක් නෙවෙයි, අපි කායික රෝග වලට ලැබිලා තියෙනවනේ යම් යම් සෞඛ්‍ය උපදේශන.
අත් දෙක හොදන්න ඕන, සැනිටයිසර් භාවිතා කරන්න ඕන, මුඛාවරණ පළඳින්න ඕන, මීටරයක් දුරින් ඉන්න ඕන. මේ ඔක්කොම සෞඛ්‍ය නිර්දේශ ලැබිලා තියෙනවා. හැබැයි වසංගත කාලයක ලෙඩ වෙන්නේ මිනිසුන්ගේ ඇඟ විතරක් නෙවෙයි. මිනිසුන්ගේ හිත ලෙඩ වෙන්න පුළුවන් බහුල වශයෙන්. ක්ලමතය, ආතතිය, කාංසාව ආදී කියන මේ බටහිර මනෝවිද්‍යාවේ උගන්වන විවිධ සංකල්ප, විවිධ ලෙඩ රෝග බිහි වෙන්න පුළුවන් මෙවැනි කාල පරාසවල ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මිනිසුන්ට උද්ගත වෙන්න පුළුවන්. එතකොට මේ එවැනි තත්ත්වයන් අපි මනස තුළ පාලනය කරගන්නට ඒක වෛද්‍ය විද්‍යාවෙන් උගන්වන්න බැරි එකක් නේ. ලෙඩ වලින් බේරලා ඉන්න පුළුවන් කියලා ගන්නුවාට මේ වෛද්‍ය විද්‍යාව තුළ ඒකට අධ්‍යාත්මික සුවයක් ඕන. එතකොට අධ්‍යාත්මික සුවයක් කියලා කියන්නේ අධ්‍යාත්මීය සුවයේ පරතර තමයි මහරහත් භාවය. ආධ්‍යාත්මික සුවයේ පරතර තමයි මහරහත් භාවය. ඒ කියන්නේ හිතේ ඇතිවෙන අයහපත් චිත්ත වේග, ඒවට ඉමෝෂන් කියලා කියනවා. ඒ චිත්ත වේග පාලනය කරලා ඒවා උපුටලා දාපු තත්ත්වය මහරහත් භාවය. එතනින් මෙහාට ඉන්නකොට අයහපත් ඍණාත්මක චිත්ත වේග වලින් විවිධ අවස්ථාවන් වලද අපිට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ தත්ත්වය මේ කාලවලදී වැඩි වෙනවා. දැන් එළියට යන්න බැරි වුණාම බලන්න. අපිට ගත්තොත් එහෙම ප්‍රායෝගිකව මොනතරම් තරහකින්ද මිනිස්සු සමහරලාට ප්‍රකාශ කරන්නේ අපිට බඩු ගන්න නැහැ, එළියට යන්න නැහැ. ඒ කියන්නේ මේ මානසික ආතතිය වැඩි. මානසිකව මිනිසුන්ගේ හිතට දැනෙන බර වැඩි. ඊට පස්සේ මේ දවස්වල විවිධ මේ මෝහයට බර වෙන්න පුළුවන්. ඒ මෝහයට බර වෙනවා කියලා කියන්නේ මේ වගේ කාලවල මිනිසු මිත්‍යාව තුළ ගිල්ලවන්න තියෙන වැඩපිළිවෙල වැඩිනේ. තේරෙනවද? විවිධ යාතිකා කරලා මේක හොඳ කරන්න පුළුවන් කිව්වොත් මිනිසු ඒ පස්සේ දුවනවා. ඒ කියන්නේ මේ ඒකෙන් අගතියට ගිහිල්ලා මෝහයෙන් අගතියට යවන්න පුළුවන් මේ වගේ කාලය තුළ. ඒක මේ මානසික ප්‍රශ්නයක් මිනිසුන්ගේ තියෙන. එතකොට ආධ්‍යාත්මික සුවේ නැති වෙලා යනවා. මොකද ඒකෙන් සුවේ ලැබුණේ නැත්නම් එයා පෙරදෙනවා. පෙරදුනාට පස්සේ ආපහු දේශයට ගන්නවා. ඊට පස්සේ ලෝභය වැඩි වෙනවා මෙවැනි කාලයක. ඉතින් ඒකනේ මේ මිනිස්සු Tamanට තියෙන දේවල් හැකි ඉක්මනින් රැස් කරගන්න බලන්නේ. රට වහනවා කියපු ගමන්ම ඒක කලමනාකරණය කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආශාව කියන්නත් පුළුවන්. ඒ ආශාව කියන්නේ ලෝභයම එකක්. එතකොට මෙවැනි තත්ත්වයනුත් එක්ක හිත තුළ මේ පීඩාත් එක්ක දැන් බලන්න මේ කාලය තුළ තියෙන බහුල දෙනෙකුට තියෙන ස්වභාවයක් ඔබතුමාටත් අධ්‍යයනය වෙලා ඇති. මේ අපේ හඳුරොත් දන්නවා ඇති මේ නිින්ද යන්නේ නැහැ රැයට මේ කාලේ. නේ ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි රැයට මේ දවස්වල නිින්ද යන්නේ නැහැ කියලා. දැන් මේ අඳිරි නීතිය කාලය තුළ හෝ මේ ලොක්ඩවුන් කියලා හඳුන්වන මේ පීරියඩ් එක ඇතුලේ මිනිසුන්ට නිින්ද යන්නේ නැහැ. ඒ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් රැයට නිින්ද යන්නේ නැහැ කියලා ගොඩක් දෙනෙක් කියනවා මේ දවස්වල රැයට නිින්ද යන්නේ නැහැ කියලා. ඉතින් මානසිකව බලපාන තත්ත්වයක් මෙවැනි කාල පරාසයක් තුළ තමන්ගේ මනස කලමනාකරණය කරගන්න, මනස යහපතේ යොදව ගන්න අමාරු වෙලා තියෙනවා. ඒ නිසා එවැනි විවිධ මානසික පීඩා එක්ක මේ එක තැනකට හිර වෙලා ඉද්දී ඇති වෙන මානසික පීඩා, මේ වෙලාවේ මිනිසුන්ට තියෙන මේ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න හමුවේ තියෙන මානසික පීඩා, මේවා යම්කිසි තරමයකට චිත්ත වේග පාලනයක් කරගන්න, මේ අයහපත් චිත්ත වේග, ඍණාත්මක චිත්ත වේග පාලනය කරගන්න බුදුහාමුදුරන්ගේ තියෙන දේශනේ වැඩපිළිවෙල. එතකොට මේ දේශනේ වැඩපිළිවෙල ඉතාම සරල තැනකින් ගත්තොත් එහෙනම් මම උදාහරණයක් පෙන්නන්නම්. මුලින්ම දැන් අපි මේ ව්‍යසනයේ එනකන් අපිට තිබුණානේ මේ ඉලක්ක සපුරන්න. උදේ මේ වෙලාවට යනවා, මේ වෙලාවට ගෙදර එනවා, ඊට පස්සේ මේ වගේ වෙලාවට තමයි නිදාගන්නේ කියලා මේ රුපියල්, ඩොලර්, යෙන්, දිරාම්, දිනාර් වල පාවෙන ස්වභාවයකින් තමයි මිනිස්සු දිව්වේ. කියන්නේ ජීවිතයකුත් නෑ, සල්ලි තමයි අවශ්‍ය කියලා. හැබැයි ඉතින් ඒක දැන් පාලනය වෙලා තියෙනවා. ගෙදර ඉන්න වෙලාවක් දීලා තියෙනවා. දැන් සේවයට කැඳවුවත් බෙදලා කැඳවන්නේ නැත්නම් පිරිසක් වෙලාවක් කැඳවලා ඒක නිමාඩු දෙන විදිහ ක්‍රම තියෙනවා. එතකොට ආරම්භ කරන්න මානසික සුවය ලබා ගන්න හැන්දෑවට ගෙදර ඔක්කොම එකතු වෙලා පටන් ගන්න බුදුන් අදින්න. දැන් ගොඩක් තැන්වල කරන්නේ නැහැ. දැන් ඒක අපේ සමාජය තුල නේද හඳුන්නේ මුලින් තිබ්බ දේවල් අද කෙරෙන්නේ නැති දේවල්. මේ හැන්දෑවේ අම්මා තාත්තා දරුවෝ ඔක්කොම එකතු වෙලා එක තැනක බුදුන් වහන්සේ ඉස්සරහා එක ඉඳගෙන
බුදුන් වදිනවා දකින්න ලැබෙන්නේ බොහොම අල්ප වශයෙන්. අවස්ථරය අපි හාමුදුරනේ පොඩ්ඩක් බාධා කරනවා. දැන් ඉස්සර අපිට පොතපත කියවුවත් අතීතයේ තියා බැලුවත් අපේ හාමුදුරුවෝ දැන් අර එකට එකතු වෙලා බට්ටික කාපු සංස්කෘතියක් එකට එකතු වෙලා බුදුමුදම් සංස්කෘතිය අපිට තිබුණා. අපේ හාමුදුරුවෝ මතු කරන්නේ කාරණා. නමුත් අපේ වර්තමානයෙන් ගිලිහිලා. ඔව් ඒක ගිලිහිලා තියෙන හේතු ගණනාවක් සමාජීය හේතු තියෙනවා. එතකොට අද මං කියන්නේ මේ කරදර අස්සේ මේ මානසික පීඩනය දුරු කරගන්න එක ව්‍යායාමයක් තමයි ඒ කටයුත්තයි. මොකද දන්නවද? බුදුන් වදින එකෙන් එකක් පිනක් සිද්ධ වෙනවා. අනිත් එක තමයි හිත සමාධිගත කරගන්න පුළුවන්. දැන් ওই හිතේ සමාධිය නැති හින්දානේ මනසේ ව්‍යාකූලභාවයන් ඇති වෙන්නේ. හිත එක අරමුණක තියාගන්න බෑ. හිත නොසන්සුන් එහෙ මෙහෙ දුවනවා. එතකොට මානසික රෝග කියලා කියනවා. මනස හරි අමාරුයි කියනවා. හිත හදාගන්න බෑ කියනවා. මේ ඔක්කොම තියෙන්නේ හිතේ සමාධිය නැති බව. ඉතින් බුදුහාමුදුරුවෝ ගැන ගාථා ටිකක් කියලා පිරිත් සූත්‍රයක් කියලා හරීම සද්ධාවෙන් මල් ටිකක් කඩලා දැන් මේක වැඩපිළිවෙලක් නේ. මල් කඩන්න අත හොදන්න ඕන. මල් වට්ටිය සෝද ගන්න ඕන සෝදන්න පුළුවන් එකක් නක්. මල් ගහ ගාවට යන්න ඕන. මල් අතු හොල්ලන්න ඕන මොකද පරමල් වැටෙන්න ඕන. ඊට පස්සේ මලේ කොළ කැඩෙන්න නැති වෙන්න මල් කඩන්න ඕන. මුල ඉඳලම තියෙන්නේ මනසට ව්‍යායාමයක් කියන්නේ කුසලයේ සහිත ව්‍යායාමයක්. ඉතින් මේකෙන් මොකද මේ ඒකෙන් දේශය ඇති වෙන්නේ නැහැ නේ මේ මල කඩන වෙලාවෙත් ඇති වෙන්නේ හිතේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ කුසලයේ දුරු කරන්න තියෙන හොඳ මානසික සුවයට හොඳ වැඩපිළිවෙලක්. ඒ නිසා ඊට පස්සේ බුදුන් වදිනවා කියන එක එකින් එක අරන් බලන්න බුදුන් වදිනකොට හරි ලස්සනට අම්මා තාත්තා දුව පුතා ගාථා කියද්දී හඬ නගලා බුදු පිළිමේ දිහා බලාගෙන ශ්‍රද්ධාවෙන් ඒ gedara තියෙන සනීපය, ඒ gedara තියෙන සෞම්‍යභාවය, ඒ gedara තියෙන සුන්දර බවත් එක්ක අපේ අර මේ වෙලාවේ මේ කොරෝනා සමය තුළ යම්කිසි මානසික පීඩාවක් ඇති වෙලා තියෙනවා නම් ඒවා නැති වෙලා යනවා. අනිත් එක තමයි ඕක වැඩි වෙන්න හේතුවක් අපි හුදකලා වීම. දැන් අපි මේ හුදකලා නැහනේ. ඔෆිස් වැඩ ඔක්කොම කරලා අම්මගෙත් ගෙදර වැඩ කරලා හැන්දෑවේ අපි එකතු වෙනවා. එකතු වුණාම පුතාගේ ප්‍රශ්න අපිට කතා කරන්න පුළුවන්. දුවගේ ප්‍රශ්නේ අපිට එනවා. අම්මගේ ප්‍රශ්නේ, තාත්තගේ ප්‍රශ්නේ එකට්ටියගේ මූණු දකින්නවා. මිනිස්සු එකිනෙකා ගෙවල් ඇතුලේ හිටියත් දැන් බොහෝ තැන්වල හම්බ වෙන්නේ නැහැ. ඒ කට්ටියගේ කාමර වලට වෙලා තම තමන්ගේ පෞද්ගලික වැඩ කරගෙන කටයුතු කරනවා හැරෙන්න එහෙම එකතු වෙන්නේ. මං කියන්නේ ඒ தත්ත්වයේ මගහරවා ගන්නට ඉස්සරෝම මම උපක්‍රමයක් විදිහට සහ කුසල චේතනා දියුණු කරන වැඩපිළිවෙලක් විදිහට කියලා දෙනවා. ගෙදර පටන් ගන්න බුදුන් වදින්න. අපි තව කාරණා ඉස්සරහදී කතා කරන්න පුළුවන්. මම ආරම්භක අවස්ථාව කියන්නේ ඒක පළවෙනි කාරණේ විදිහට. එතකොට මේ මනෝරෝග, මනෝභාව එහෙම නැත්නම් අපි කියොත් එහෙම චිත්ත වේග, ඉමෝෂන්ස් මේ පාලනය කරන්න මේ වෙලාවේ හැකියාවක් තිබෙනවා. ඒ වැඩ පිළිවෙල පටන් ගත්තොත්. බුද්ධ දර්ශනීය තුල මේ කොරෝනා ව්‍යසනය හමුවේ තමන්ගේ ආධ්‍යාත්මය දියුණු කරගන්නේ කොයි ආකාරයේද කියන කාරණාවත් සමගින් බොහොම ලස්සනට ප්‍රවිෂ්ටයක් අපේ හාමුදුරනේ මට මතක් වුණා. අර බුදුදහමේ තියෙනවා ආදි කල්යාණං, මජ්ජි කල්යාණං, පරියෝසానే කල්යාණං. මුල, මැද, අග කියන මේ කොටස් තුනම අපේ හාමුදුරුවෝ බොහොම මනාව ගලපමින් මං හිතන්නේ ඊටාම වටිනා කාරණා රාශියක් එක පුංචි තප්පර විනාඩි ගානක එකට සංකලනය කරලා මුළු වැඩසටහනම ආලෝකමත් කරයි කියන විශ්වාසය මා තුළ තියෙනවා. ඒත් එක්කම මේ කාරණා අපි කතා බහ කරනකොට අපිට ඊළඟට වැඩ ඉන්න අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ උණු වතුර බුබුලේ පියදස්සේ අපේ පඬිත හාමුදුරන් වහන්සේ බොහොම පහන් සිතින් මේ කාරණා එකිනෙක පිළිබඳව මහිතේ හිත යොමු කරා. දූරං ගමං ඒකචරං අසරීරං ගුහාසයන් යේ චිත්ත සංඤ මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා. මේ දුර ගමන් යන තනිව හැසිරෙන ගුහාවක වාසය කරන හිත අපේ හාමුදුරුවනේ මේ කොරෝනා වේසනයත් එක්ක එහෙට මෙහෙට ගිහිල්ලා හරිම ගැටලුකාරී තත්වයන්. ගෙදරකට ගියාම ගෙදර මිනිස්සු කරන්න ඕනේ මොකක්ද කියන එක දන්නේ නැහැ. අම්මගේ රාජකාරිය අම්මා දන්නේ නැහැ. තාත්තගේ රාජකාරිය තාත්තා දන්නේ නැහැ. මේ දරුවෝ කොරෝනාත් එක්ක මේ තාක්ෂණයට එකතු වෙලා අපේ හාමුදුරුවනේ කොහොමද මේ බෞද්ධ දර්ශනීය තුළ කොරෝනාව නිසා එක වදයක් කරගෙන අපේ පුංචි ළමයිගේ අනාගතේ විනාශ වෙන විදිහට සමාජ මාධ්‍ය ජාල භාවිතා කරනවා. ඔබ වහන්සේට පිළිතුරක් තියෙනවා අපේ මේ සදහම් කතිකාවත තව තවත් අර්ථවත් කරමින් අපේ හාමුදුරනේ අවසරයි අපි කොහොමද
මේ කොරෝනාව හමුවේ අපේ ජීවිතයේ පෙළ ගස්ව ගන්නේ? කොහොමද ආධ්‍යාත්මය තව සංවර්ධනය කරගන්නේ? ඒ වගේම තවත් ප්‍රශ්නයක් අපේ හාමුදුරනේ මේ කොරෝනාත් එක්ක අපට බුදුදහම වටා එකතු වෙන්න තිබුණු ඉඩ පහසත් අඩු කරා. සිල් සමාදන් වෙන්න වගේ දේවල් වලට යන්නේ එකතු වෙන්න බැරි වුණා. අපේ හාමුදුරනේ අපි කොහොමද නිවසේ ඉඳලා ආධ්‍යාත්මය දියුණු කරගන්නේ? ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී වූ ශාන්තිනායක මාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපේ කල්යාණ මිත්‍ර පූජ්‍යපාද රාජකීය පඬිත ශාස්ත්‍රපති සංඝ මනෝමදස්සී පඬිත හාමුදුරන් වහන්සේ වරප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම නීතිඥතුමනි, ඒ වගේම ගරු නිවේදකතුමනි, අපිව නරඹන වාසනාවන්ත කාරුණික පින්වත්නි. අද උතුම් වූ පුර පසළොස්වක පොය දිනයක්. ඉතින් මේ උතුම් වූ පුර පසළොස්වක පොය දවසේ අපේ සාකච්ඡාවට මූලාරම්භයක් හැටියට අපේ පින්වත් සග මනෝමදස්සී පඬිත හාමුදුරන් වහන්සේ අපට පැහැදිලි කිරීම බොහෝමයක් සිදු කරන්නට යෙදුණා. ඉතින් මේ පැහැදිලි කිරීම එක්ක අපේ නිවේදක තුමන් අපෙන් විමසන්නට යෙදුණා මේ කාලවකවානුව තුළ ආධ්‍යාත්මීය සුවය වෙනුවෙන් දරුවන්ගේ ඒ වගේම වැඩිහිටියන්ගේ ගෙවල් දොරවල් වල කොහොමද ඒක වර්ධනය කරගන්නේ කියන කාරණා. ඉතින් මේ වර්තමානයේ වෙනකොට නම් ආධ්‍යාත්මීයයෙන් අපේ අනුමදස්සී හාමුදුරුවෝ කියෝ වගේ මිනිස්සු ගොඩාක් පරිහානියටපත් වෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් මේ කාලවකවානුව තුළ කොරෝනා වසංගතය අපේ ලංකාවේ දරුණුවටම පැතිරලා යනවා. ලෝකයේත් ඒ වගේම තමයි දරුණුවට මේ වසංගතය පැතිරලා යනවා. එතකොට මේ වෙද්දී ගොඩාක් දෙනෙක් ගෙවල් වලට සීමා වෙලා තියෙනවා. මේ ගෙවල් වලට සීමා වෙලා තියෙන ජීවිත තුළ දරුවන්ගේ ජීවිත වෙනවත්. ඒගොල්ලන්ට ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය කියලා ජංගම දුරකථන දීලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ මානසික මට්ටම තියෙන්නේ ජංගම දුරකථනයේ මත. ඒක හොඳ ආකාරවම දැක්ක ඇති පින්වත් ඔබ පහුගිය දවස්වල අර දරුවෙක් සියදිවි හානි කරගත්ත නේද අපි අනුන්දසියාද. ඊළඟට තවත් දරුවන්ට පිස්සු හැදිලා තිබුණා මේ ජංගම දුරකථනයේ නිසා. එතකොට ඒ දරුවන්ව ආධ්‍යාත්මික මට්ටමකට ගන්න මේ ඔක්කොම අපි අනුන්දසිය අඳුරු මේ බෞද්ධ දරුවෝ කියන්නේ මේ අන්‍යාගමික දරුවෝ නෙමෙයි මහත්තයා. නීතිඥතුමා. එතකොට මේ බෞද්ධ දරුවන්ට ඇයි මෙහෙම වුනේ? සහ බෞද්ධ පවුල් පසුබිමකට මේ දේ වුනේ මොකක්වත් නිසා නෙවෙයි. මේ අපේ අනෝමදස්සි පණ්ඩිතාඳුරකෝ වගේ ආධ්‍යාත්මීය සුවයෙන් අපි ඈත් වෙච්ච නිසා. ඒකද අද බලන්න දක්ෂතාවයන් පිරිහිලා ගිහින් තියෙනවා. මිනිස්සු මානසිකව ගොඩාක් දෙනෙක් කඩා වැටලා තියෙනවා. එතකොට ආර්ථිකය පැත්තෙන් බැලුවට පස්සේ අපේ රට ඒත් කඩන් වැටලා තියෙනවා. මේ හැම දෙයකටම බලපාන්න එක හේතුවක් තමයි මිනිස්සු බුදුදහමෙන් ඈත් වෙන එක. බෞද්ධ දර්ශනය තුල අපට තියෙනවා හොඳ වටපිටාවක්. අපේ අනෝමදස්සි පණ්ඩිතාඳුරකෝ වගේ බුද්ධ වන්දනාව සිදු කිරීම. ඒකට තවත් කාරණාවක් මම ගලපන්නම් අපේ හාමුදුරනේ. පිරිස් සූත්‍රයක් අනිවාර්යෙන්ම සජ්ජායනා කරන්න. විශේෂයෙන්ම මේ දිනවල සජ්ජායනා කරන්න ඕනේ රතන සූත්‍රය. දැන් අපි මේවට කියා තිබුණා මේ නිවේදක මහත්තයා මේවා භූතයන්ට කියන ඒවා කරණීය මෙත සූත්‍රයත් ඒක භූතයන්ට කියන ඒවා භූතයෝ වෙනවා කියන්න හොඳ නැහැ ගෙවල් වල කියලා. ඔව් නිවසේ කියන්න හොඳම නැහැ කියන එක. කියන්න හොඳ නැහැ කියලා මිනිස්සු කියන. දැන් අපෙන් අහනවා කතා කරලා අනුමදස්සිය අඳුර මිනිස්සු අහනවා කතා කරලා හාමුදුරනේ මේවා කිව්වොත් ගෙදරට භූතයෝ ප්‍රේතයෝ වෙනවද? දැන් මේවා කිව්වට පස්සේ අපේ අම්මා එයිද මේ අපේ ගෙදරට අම්මා මිය ගිහින් ඉන්නේ තාත්තා මිය මේවා තනි කරම මුසාවට මිනිස්සු මුලාවටපත් කරන්න හේතු වෙච්ච කාරණා. නමුත් දැන් රතන සූත්‍රයේ ආශ්චර්යමත් භාවය පේනවා. දැන් මිනිස්සු විශාලානුවර ඇති වෙච්ච තුන්බිය
කරන කොටගෙන මිනිස්සු එක එක යාතිකා කර්ම කළා. නිගණ්ඨනාත පුත්ත ගෙනල්ලා එතන මේ ක්‍රියාපිළිවෙතක් කළා. සංජය බෙල්ලට්ටි පුත්ත ගෙනල්ලා එතන ක්‍රියාපිළිවෙතක් කළා. ෂට් ශාස්ත්‍රවරුම ඇවිල්ලා එක එක ඒවා කළා හරි ගියේ නැහැ. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ආනන්ද හාමුදුරුවොත් එක්ක පුවක් මල්කිනිත්තෙන් රතන සූත්‍රයේ සජ්ජායනා කරලා පිරිත් පැන් ඉහනකොට අර සියලු දෙනාටම අලුත් 50ක් ආවා කියලා කියනවා. පිරිතේ බලය. කවුරුත් මේක හැලුවර ලක් කරන්න හොඳ නැහැ මේවා භූතයන්ට කියනවා. අනුමදස්සේ අඳුරු කියන්නේ අපේ සමහර යතිවරයන් වහන්සේලා පවා කියනවා මේ ගෙවල් වල පිරිත් කියන්න හොඳ නැහැ කියලා. එතකොට මේක ඇත්ත වශයෙන්ම කියනවා නිවේදක මහත්තයා ඇත්තටම මිනිස්සු ප්‍රාථමික අපි අනුමදස්සේ අඳුරු කර ප්‍රාථමික ඇදහිලියා විශ්වාස ගොඩක් විශ්වාස කරනවා. අර හිතින් මිත්‍යාවට ගිහින් ඉන්නේ. එතකොට මිත්‍යා මතවලට ගොඩාක් නැඹුරු වෙලා අරගොල්ලන්ට බලිබිලි පූජා කරනවා. මේ අවස්ථාවේදී යක්කුන්ට පෙරේතයන්ට භූතයන්ට යාගොහොම බලිබිලි පූජා කරන එක පැත්තක් අපි දකිනවනේ සෝෂල් මීඩියා වල සමාජ මාධ්‍ය ඔස්සේ අපි දකිනවා ඒක. එතකොට ඒ පැත්ත බලද්දී අපි මොකද බෞද්ධ වටපිටාවක් තුළ කළ යුත්තේ? පිරිත් සජ්ජායනා කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. එතකොට මේ පරිහානියට පත්වීම වළක්වා ගන්නට පුළුවන්. මිනිස්සු මැරෙන ප්‍රවණතාවය ඊටාම වැඩි. මේ වෙද්දි දවසකට ලංකාවේ 200ක් වාර්තා වෙනවා මරණ සාපේක්ෂව. එතකොට මෙහෙම බලද්දී රතන සූත්‍ර සජ්ජායනාව කියන එක මේක මහානුභාව සම්පන්නයි. භාග්‍යතුන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල ඒකාලෝක කරමින් දේශනා කළ වදාළ සූත්‍ර දේශනාව. ඉතින් මෙය සජ්ජායනා කළ යුතුයි. මේක සජ්ජායනා කිරීම තුළ ආනිසංස පක්ෂයක් තියෙනවා අපේ අනුනසිය හඳුන නේද? මේ ආනුභාව බලයක් තියෙනවා. එතකොට ආනිසංසයකුත් ලැබෙනවා ආනුභාවයකුත් ලැබෙනවා මුළු ගෙදරම ආලෝකමත් වෙනවා. අද ගෙවල වල ප්‍රශ්න වැඩිනේ. එතන දැන් අපි කතා වුණේ ඒකනේ දැන් මේ ඉස්සර නම් ගෙදර ස්වාමියා නැහැ බිරිඳ විතරයි ස්වාමියා උදේවැරට ගිහින් හවස ගෙදර ඉන්නේ. එතකොට දවස පුරාම බිරිඳට අඩුවක් පාඩුවක් දෙන්නනවා. හවස ස්වාමියා ගෙදර ආවට පස්සේ එයාට වතුර වීදුරුවක් දීලා පිළි අරගෙන තේ එකක් දීලා එහෙම. එතකොට දැන් අද ගෙදර ඉන්න නිසා අගයක් නැති වෙලාවලුත් තියෙනවා. එතකොට ඒ වගේ දරුවොන්ට එක්කත් දෙමව්පියෝ ප්‍රශ්න ඇති කරගෙන තියෙනවා. ස්වාමියා බිරිඳ දවසට දකින්න ප්‍රශ්න ඇති වෙනවා. සමහර ගෙවල් වල දකින්න අකමැති තැනට වෙනවනේ මිනිස්සු. එහෙම වෙන්න හේතුව තමයි මේ ආධ්‍යාත්මික සෝයක් නැතිකම. ඒ නිසා අපේ අනෝමදස්සි හාමුදුරුවෝ කිව්වා වගේ ගෙදර හැමෝම එකතු වෙලා බුද්ධ වන්දනාව සිදු කරලා පිරිස් සූත්‍රයක් සජ්ජායනා කරන්න එක බල සම්පන්නයි. දරුවොත් එකතු කරගන්න. දරුවෝ පැත්තක තියන්න එපා. දරුවන්ට ෆෝන් එක දීලා ගේම් ගහන්න පුතේ සෙල්ලම් කරන්න ඔයා කියලා කියන්න එපා. සමහරු ගැලහුමට කියනවා ආඳුරනේ ඉතින් එළියට බහින්නවත් විදියක් නැහැ නේ දරුවන්ට. ඒ නිසා මේ ෆෝන් එක දීලා තියනවා ගේම් සෙල්ලම් කරන්න. ඒකයි. ඕකෙන් වෙන පරිහානිය ඉදිරියට තමයි බලපාන්නේ. සමහරු එන්නත ගැන කතා වෙනවා. එන්නතෙන් අතුරු ආබාධේ අර වගේ මේවයි කියලා. මේක ගැන කවුරුත් කතා වෙන්නේ නැහනේ. මේකෙන් වෙන අතුරු ප්‍රතිඵලය ගැන. තව වසරක් දෙකක් යද්දී මේ දරුවන්ගේ මොළේ සම්පූර්ණ විකෘති වෙලා ආධ්‍යාත්මීය සුවයක් දෙන්න බැරි තැනටම අපේ දරුවන්ට මේ ඔළුව විකෘති වෙනවා. ඒ නිසා මේක වළක්වා ගන්නට නම් ඒ කාන්තේන්ම කළ යුතු වන්නේ නිවස තුලත් පෞල් පසුබිම තුලත් මේ බුද්ධ වන්දනාව සහිත පිරිස් සූත්‍ර සජ්ජායනා කළ ආධ්‍යාත්මීය පසුබිමක් ඇති කරගන්න. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් තමන්ගේ ජීවිත තුළ කඩාවැටීම් සිද්ධ වෙන්න පුළුවන් උන්ට. අපි දැන් ගත්තොත් මහා පරිමාණ ව්‍යාපාරිකයෝ ඉන්නවනේ. මේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ කොච්චර ඉන්නවද කඩන් වැටිච්ච මිනිස්සු. ඒ නිසා සාමාන්‍ය ජීවිත ගත කරන දුගී දුප්පත් මිනිස්සු වෙච්ච අනෙක් අය ගැන කවර කතාවද? ලාභය, අලාභය, යස, අයස, නිന്ദා, සැප මෙන්න මේ අටලෝ දහම පොදුවේ අපි කාටත් බලපාන බව අපි හාමුදුරුවෝ බොහොම ලස්සනට අපට විස්තර කරලා දුන්නා. මේ කතිකාවත තරු ටීවී ශ්‍රද්ධා උදපාදී සදහම් මණ්ඩපය ඊටාම අර්ථවත් කරමින් අපේ හාමුදුරුවෝ බොහොම වටිනා කරුණු කාරණා ගණනාවක් මේ වෙලාවේ බොහොම අනුකම්පාවෙන් දේශනා කළා. උන්වහන්සේගේ කතාව තුළ
මම දැකපු ඉතා වටිනාම කාරණාව තමයි සැප දුක වගේම මේ අපිට තියෙන මේ කාරණා දෙක හරියට තරාදියක් වගේ අපේ හැමදෙරු විස්තර කරපු කාරණාව අනුව දෝලණය වෙනවා. ඉතින් හැමදාම දුක තියෙන්නෙත් නැහැ. හැමදාම සැප තියෙන්නෙත් නැහැ. දුක පසුපස සැප තියෙන ඔකට බුදුදහමේ කියනවා අපේ හැමදෙරුනේ විපරිණාම දුක්ඛ කියලා. ඒ වෙනස කියන එක පිළිබඳව ඔබ අවබෝධයෙන් කටයුතු කරන්න තරු ටීවී සද්ධා උදපාදි වැඩසටහන ආඩෝක්‍යයක් වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මීළඟට මම හැරෙනවා වෙනමම ලක්ෂයකට. වෙනමම කෝණයකින් මේක දකින්න මේක තවත් අර්ථවත් කරගන්නට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළා නීතිඥ අනෝෂ ලක්ෂිමාල් අපේ ගෞරවනීය මෙතුමන්ට. දැන් මේක මෙතෙක් දුර අපේ සාකච්ඡාව මැතිතුමනි මේ ධර්මානුකූලව එහි ධර්මානුකූල පැතිකඩත් එක්ක විකාශනය වෙච්ච ආකාරය අපේ හාමුදුරුවෝ බොහෝම ලස්සනට විස්තර කරා. දැන් මම ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් මේ කොරෝනා වේසනය හමුවේ විවිධ දුක් කම්කටොළු වලට භාජනය වෙච්ච මිනිස්සු තමන්ගේ ආධ්‍යාත්මීය දියුණු කරගන්න ප්‍රායෝගිකව මොන වගේ ක්‍රියාකාරකමක් කරන්න ඕනද කියන කාරණාව මෙතුමනි ඔබට තියෙනවා අමුතුම කෝණයක්. ඔබතුමා නීතිඥවරයෙක්. ඒ කෝණේ ඉඳලා අපි බලමු කොහොමද ප්‍රායෝගිකව මේක අර්ථවත් කරගන්න නැත්නම් ප්‍රායෝගිකව අපි කළ යුත්තේ කොමක්ද කොරෝනා වේසනය හමුවේ කියන කාරණාව. අයිබෝන් ජමිදු මහත්මයා තරු ටීවී ආයතනයෙන් මේ වැඩසටහනට මාහට ආරාධනා කිරීම ගැන ප්‍රථමයෙන් මම ඒ කාර්ය මණ්ඩලය සහ අපේ ගෞරවනීය අතවැඳි වැවේ මහින්ද රතන හාමුදුරුවන්ට ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම මෙම ස්ථානයට වැඩම කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. ඒ වගේම චමිදු මහතාගෙන් අවසරයි. අද දිනේ මම හිතන්නේ මේ මාතෘකාව ගැන සාකච්ඡා කරන්න හොඳම දිනයක්. විශේෂයෙන්ම කාන්තා පාර්ශවයට ආධ්‍යාත්මික සුවය ළඟා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ භික්ෂුණී ශාසනය ආරම්භ කරන් අවසර ලබා දුන්නේ අද වගේ පින්බර පොහොය දිනේ. ලංකාවේ ජනගහනය වුණු 52%කට ආසන්න ප්‍රමාණයක් කාන්තාවන්. ඒ වගේම රටේ ආර්ථිකය පවුල් ඒකක සමාජ ඒකකවල නියමුවා ප්‍රායෝගික සත්‍ය වශයෙන් අපි අම්මා ඒ වගේම කාන්තාව. එව නිසා කාන්තාවට විමුක්තිය ලබා දුන්න අද වගේ දවසක මේ අධ්‍යාත්මික සුවය ගැන කතා කරන්න ලැබීම ගැන මම පළවෙනි සන්තෝෂ වෙනවා. අපේ කියමනක් තියෙනවා න්‍යායෙන්තර ක්‍රියාව අන්ධයි. ඒ වගේම ක්‍රියාවෙන්තර න්‍යාය වඳයි කියලා. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරා වගේ මේ කොරෝනා වසංගතයේ පැමිණෙන්න පෙර අපි ඉබාගාති දිව්වා. දුවන්නම් වලාලි දිව්වා. කවුරු හරි අනුකරණය කරමින් දිව්වා. ඒ දිවීම තුළ අපිට ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න ඇත්තටම පොඩි වෙලාවක්වත් තිබුණේ. නමුත් මේ ව්‍යසනයත් එක්ක රජයේ මගින් පනව ඇති විවිධ සීමාවන් යටතේ අපි බලාත්කාරයෙන්ම නිවසට කොටු වෙලා ඉන්නවා. ඒ වගේම ජීවිතයේ යථාබෝධය ගැන අවබෝධ වෙන්න අරගෙන තියෙනවා. ලංකාව විතරක් නෙමෙයි යුරෝපයේ ඇමරිකා එක්සත් ජනපදයේ ඒ වගේම ඕස්ට්‍රේලියාව නවසීලන්තයේ ආදී ලෝකයේ බලවත් රටවල් වල බෞද්ධ දර්ශනීය යථාර්ථය මනමින් තේරුම් යන වෙලාව. ඒ රටවල් එකිනෙකා පරයා යමින් විවිධ තාක්ෂණික සොයා ගැනීම විවිධ තාක්ෂණික නිෂ්පාදන හඳුන්වා දෙමින් ඉතාම අසහනකාරී ලෙස තමන්ගේ ජන ජීවිත පවත්වාගෙන ගිය ජනතාව හිටියේ. මේ ව්‍යසනය හමුවේ ඔවුන්ට විවේකයක් ලැබුණා. ඒ විවේකයේ ඵලදායී විදියට යොදා ගනිමින් ජීවිතයේ යථාබෝධය අවබෝධ කරගන්න සියලු ලෝකවාසීන්ට අවස්ථාවක් ලැබුණා. නමුත් ලංකාව තුළ මම කලින් කිව්වා වගේ මේ බෞද්ධ දර්ශනීය නියම අවබෝධය සුළුින් හෝ අවබෝධ කිරීමේදී අර ක්‍රියාවෙන්තර න්‍යාය වඳයි වගේ අපගේ අමාමෑණී ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත අප්‍රමාණ ගුණ කන්දෙන් ඒ ත්‍රිපිටකයේ තුල සඳහන්
අනන්ත ප්‍රමාණ කරුණු වලින් අපි කීයෙන් කීයක් ප්‍රායෝගිකව අනුගමනය කරනවා. ඊටාම සරලව අනුගමනය කළ යුතු දේවල්. විශේෂයෙන් ඉවසීම, විනය, ඒ වගේ කාරණා. මම හිතන මේ කාල සීමාව තුළ චමින්ද මහත්තයා අපි කොහොමද ඉවසීම, විනය හදා ගැනීම, අත්හැරීම ප්‍රවේශයක් ගන්න පුළුවන් ප්‍රායෝගිකව. එතෙන්දී මම කියන්න කැමති ජපානයේ දියුණු වෙන්න බලපාපු හේතු තුනක් ගැන. බානගල උපතිස්ස අපගේ ස්වාමීන් වහන්සේ ලංකාවට ආපු වෙලාවක ජපානයේ ප්‍රධාන සංඝනායක හාමුදුරු කෙනෙක් එක්තරා දේශනාවක ප්‍රකාශ කරා. උන්වහන්සේ දකින විදිහට ජපානයේ දියුණු වෙන්න බලපාපු හේතු තුනක් තියෙනවා. ප්‍රධානම හේතුව විනය, දෙක ඉවසීම, තුන ආරක්ෂාව. එතකොට මේ ඉවසීම කියන එක හරිම ප්‍රධානයි. දැන් උදාහරණයක් වශයෙන් ගත්තම ජපානයේ රියානතුරක් වුණොත් රියදුරන් දෙන්න තමන්ගේ රට වලින් බහැලා ඔළුවට ඔළුව හප්පලා දෙන්නම සමාව ගන්න. නමුත් ලංකාවේ රියානතුරක් වුණොත් දෙන්නට දෙන්න බහැලා අසභ්‍ය වචන වලින්, දන්න සියලු අසභ්‍ය වචන වලින් වරද අනිකා පිට පටවමින් කටයුතු කරනවා. ඒ ප්‍රායෝගිකව ගත්තොත් පොඩ්ඩක් ඉවසන්න. වර්ණ සංඥා කුරුණක් ළඟ ඉවසන්න. සතෙක් පාරේ මාරු වෙද්දී, මගේ පදිකෙක් මාරු වෙද්දී ඉවසන්න පුරුදු වෙන්න ඕන. මේ සරල කාරණේ මේ කාලෙදි පුරුදු වෙන්න පුළුවන්. ඒ වගේම විනය. විනය කියන එක ඉතාම වැදගත්. මීටරයක් දුරින් ඉන්න. ළඟට එන්න එපා. ඊළඟට අත්හොදන්න. සෞඛ්‍ය බලධාරීන් නියම කරපු සෞඛ්‍ය ආරක්ෂණ විධි විධාන අනුගමනය කරා. ඒක විනය. ඒක අනුගමනය කරාම මේ ව්‍යසනෙන් බේරෙන්න පුළුවන් කියන. ඒ කියන්නේ විනය හදාගත්තොත් අපි ආරක්ෂා වෙනවා. අර මම කිව්වාගේ ජපානයේ ආරක්ෂාව කියන්නේ පෙර පාසල් ළමයා දුම්රියෙන් ගිහිල්ලා තනියම ගෙදර එනෝ නිරුපද්‍රිත. එයට හානියක් වෙන්නේ නැහැ. ඒ මහාමගේ රියදුරන් හානි කරන්නේ විරත් පුජ්‍යල විවිධ අතවර කරන්නේ විනය තියෙනවා. ඒ දෙමව්පියන්ට පුළුවන් වෙනවා කර්මාන්ත ශාලාවක ආයතනයක වැඩ කරලා ආර්ථිකයට දායක වෙන්න. නමුත් ලංකාවේ ගත්තොත් එක ළමෙක් ඉස්කෝලේ එක ළමෙක් පාසල ළඟ ඉන්නවා. පාසල තුලට දාලා දෙමව්පිය දෙන්නේ අම්මා තාත්තා දෙන්නම බොහෝ විට ඉන්නවා ඉස්කෝලේ මුර කරගෙන. ඒ කියන්නේ ආරක්ෂාව කඩා බිඳ දාලා. නමුත් මේ කොවිඩ් ප්‍රසංගයට හමුයි. ඒක හොඳ පැත්තක් වෙලා තියෙනවා මාර්ගගත අධ්‍යාපනය. මාර්ගගත අධ්‍යාපනයේ හොඳ පැති තියෙන ඒවා දියුණු කරන්න. ඇත්තටම අපි දැකපු වැරදි වැඩේ තමයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මතක් කරා වගේ අටලෝ දහමානු හැමදාම සැපත් නැහැ, හැමදාම දුකත් නැහැ. ඒ කියන්නේ ඒකාකාරීව එකම විදියට මේ ජීවිතේ යන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රමුඛ සියලුම ශාස්ත්‍රඥ වහන්සේලා දේශනා කළා තිබුණා. ඒක ප්‍රායෝගිකත්වයේ ගැන අපිට පාසලකදීවත් අධ්‍යාපනයේදී දීලා නැහැ. දැන් උදාහරණයක් කොත් 1918 1920 ලෝකයේ තුල ඇති වෙලා තියෙන ස්පාඤ්ඤ උණ. ඉතින් මම නම් අපේ සෞඛ්‍ය පතකවත් දැක්කේ නෑ. ඒතකොට ජාතික අධ්‍යාපන ආයතනයේ බලධාරීන් ඒ ගැන දන්නවද දන්නෙත් නෑ. ඒ කියන්නේ අපිට හුරු කරලා තිබුණා නම් මෙහෙම ව්‍යසනෙ ඉන්න පුළුවන්. අවුරුදු 100කට පාරක්. දැන් ලංකාවට ඒ ව්‍යසනෙ මම දන්න විදිහට ගොඩක් බලපාලා නෑ. නමුත් කෝටි 5ක් මැරිලා තියෙනවා. දැන් ওই කතාව දැනගෙන හිටියනම් අපි ව්‍යසන වලට සූදානම් වෙන්නේ කොහොමද? ව්‍යසනයේදී සාමාන්‍ය ජීවිතය වෙනස් වෙන්නේ කොහොමද? කියලා අපිට ප්‍රායෝගිකව දැනගන්න තියෙනවා. ඔත් ඒ ඔක්කොම මගහැරලා අපි හිටියා. ලංකාව තුල 1935 කාලේ මැලේරියාව වදුරු. නිරතර දරුණුවට බලපාලා තියෙනවා. ගොඩක් ගෙවල් මං හිතන්නේ निराहाරව ඉඳලා තියෙන ගොඩක් අය. උනෙන් පීඩාව ඉඳලා තියෙනවා. මේ තරම්වත් පහසුකම් නැහැ. අද ව්‍යසනයක් තිබුණත් තුන් වේලටම කෑම කන්න බලනවා. අනිකුත් සියලු අවශ්‍යතා ඉටු කරගන්න බලනවා. ඒ ඕන කියනවා. ඒක නැත්තම් උද්ඝෝෂණ වලට එනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන සැබෑ ව්‍යසනයක් සත්‍ය වශයෙන්ම ආවනම් ඊට වඩා ජන ජීවිතය අමාරු වෙනවා. එහෙම වුණා නම් සමහර වෙලාවට ඒක හොඳින් තේරුම් ගන්න තිබුණා. නමුත් අපි ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඕන
දැන් දෙවෙනි ලෝක යුද්ධය තිබිච්ච කාලේ 1939 1945. දැන් ලංකාවේ උදාහරණ තියෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ කොළඹ තියන්න බැරි හින්දා වෙනත් පළාත් වලට ගිහිල්ලා තියෙනවා. කොළඹ ආනන්ද විද්‍යාලයේ සමහර පළාත් වලට අරන් ගිහිල්ලා තියෙන තාවකාලික. ඒතකොට අධ්‍යාපනයේ ඒ කාලේ පරිගණක තාක්ෂණي නෑ. නමුත් විතන් වෙලා තියෙනවා. දැන් ඒව ගැන අධ්‍යාපනයේදී කතා නොකරපු එකේ වරද. අධ්‍යාපනයක් දෙන්නේ ජීවිත කාලය අපේ තියෙන කරදර හිරියර බාධා අවම කරලා කටයුතු කරා. විශේෂයෙන්ම දැන් ආගම සහ නීතිය. ආගම සහ නීතිය දෙකම තියෙන්නේ ජනතාවගේ ජීවිත කාලය තුල. ඒගොල්ලන්ට මුහුණ දෙන විවිධ දුෂ්කරතා ගැටලු ප්‍රශ්න අවම කරා. නමුත් අපි ඒව තේරුම් නොගෙන අර අනුකරණවාදීව දුවන එකේ තේරුම තමයි. දුවන එකෙන් වෙන්නේ අපිට මේ ප්‍රශ්න තේරුම් ගන්න බැරි වෙලා යනවා. නමුත් දැන් ගිය අවුරුද්දේ 2020 අවුරුද්දේ මාර්තු මාසයේ ඉඳලා මේ දක්වා අවුරුදු එකමාරක කාලයක් මම දන්නේ තාම හරියටම තේරුම් අනන්ද කියලා. නමුත් බොහෝ අයට තේරුම් යමින් පාත් වෙනවා ජීවිතය අතාවබෝධය කුමක්ද. ඒතර අපි මේ දක්වා ගත කරපු ජීවිත කොහොමද අර්ථාන්විතව වෙනස් වෙන්නේ? ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පැහැදිලි කරපාරද? පවුලේ සියලු දෙනා එකතු කරගෙන බුද්ධ වන්දනාවේදී බුදු ගුණ සිහි කිරීම. පිරිතක් සජ්ජායනය කිරීම. අතන පිරිත මුලින්ම ශ්‍රවණය කිරීම. සජ්ජායනස මම දකින්නේ ප්‍රායෝගිකව පිරිතට අනුව හැකියතාක් හැසිරීම. දී ජීවිතේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නිරන්තරයෙන් ඒ තුල අනුගතයි. ඒකට මම විශ්වාස කරන්නේ ගිහි ජීවිතයේ ගෙවන අය පියවරෙන් පියවර මේක කරන්න ඕන. විශේෂයෙන් දැන් උදාහරණයක් ගත්තොත් අපේ ඥාතියෙක් කොවිඩ් රෝගයෙන් මැරුණොත් ගොඩක් අය ආයන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශන යන්න විදියක් නැහැ. හාන්සුකෝලේ දෙන්න විදියක් නැහැ. බණ දේශනාවක් 7 දවසේ මතක බණ කියන්න විදියක් නැහැ. 7 දවසේ දානේ දෙන්න විදියකුත් නැහැ. මේ සියලුම ඥාති කරාරිනෝ. මේක දෙන්න විදියක් නැහැ. හැබැයි දැන් මම දකින්න එහෙම නෙවෙයි. අපිට ළඟම තියෙන පන්සලක ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා එක්ක සාකච්ඡා කරන ඒ පවතින විධිවිධාන අනුව අපි ඒ ක්‍රියාවන් කළ යුතුයි. එතකොට අපිට ඒ මියගිය ඥාතීන් වෙනුවෙන් කළ හැකි දේ ඒක. ඉතින් ඒක දැන් මෙතන මිය ගිහිල්ලා ඉන්නවා මම මේ කතා කරන වෙලාව යනකොට 12000 ඉක්මෝලති. ඒක විශාල පිරිසක්. මේ 12000ටම ඥාතීන්. ඒ ඥාතීන් සියල්ලට මේ වෙලාවේ දිනසේ ඉඳලා තමන්ගේ ආගම අනුව ඒ පින් අනුමෝදන් කිරීමේ ක්‍රියාවලියට ප්‍රායෝගිකව වෙසෙන්න පුළුවන්. ඒ තුලින් තමන්ගේ යුතුයකම ඉෂ්ට වුණාසේ සලකනවා. ඒ වගේම අත්හැරීම ප්‍රගුණ කරාසේ සලකනවා. එතකොට අර සිතේ ශ්‍රද්ධාව ඇති වෙන්න බලනවා. ඒ තුලින් අධ්‍යාත්මික සුවයක් එනවා. වෙනදා අපිට ලකුණු දාගන්න විනාඩි 5කට 10කට ආමංගල උත්සවයකට ගිහිල්ලා එනවා එච්චරයි. නමුත් දැන් ඊට වඩා එහා ගිහිල්ලා යමක් කරන්න හොඳ වෙලාවක් තියෙනවා. ඒ වගේම අවසන් කටයුතු මම විශේෂයෙන් සන්තෝෂ වෙනවා. මේ කොවිඩ් රෝගීන් අපිට ලැබිච්ච දායාදයක් අවසන් කටයුතු එකම ආකාරයකට සිදු වෙනවා. දැන් මම බැලුවා අපි කලින් කිව්වා වගේ අර ක්‍රියාවෙන්තර න්‍යාය වඳයි කියලා. අර ඡාම් ගතියට හානියක් අපේ බෞද්ධාගමේ බෞද්ධයෝ අවසන් කටයුතු කරන වෙලාවේදී දුප්පත් මිනිසුන්ගේ හිත රිදෙන්න පුළුවන්. පෙට්ටිය මිල අඩු වෙලා තියෙන්න පුළුවන්. සෙනඟ ගොඩක් ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. තොරන් ගහලා නැති වෙන්න පුළුවන්. දවස් 6ක් 7ක් තියාගන්න ශක්තිය නැති වෙන්න පුළුවන්. නමුත් අද පැය 24කින් සියල්ල අවසන්. අපගේ අමාමෑණී ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා මරුණාට පස්සේ ආදානය කරා, භූම දානය කරා, කවර කටයුත්තක් කරා ඒකේ ප්‍රතිඵලයක් නැහැ. ඒ නිසා දැන් මේ අවසන් වෙන ක්‍රමය බොහොම ඡාම්. අනිත් ධනය කියන්නේ කාලය, මුදල්, ශ්‍රමය සියල්ල යොදවත හැකි මේකිය තනත්තාගේ පරලෝක ජීවිතය යහපත්. ඉතින් ඒ තුලින්ම ප්‍රායෝගිකව අපිට මේ වසංගත සමයේ අධ්‍යාත්මික සුව වෙනුවෙන් භාවිත කළ හැකියි. එසේම අපේ බෞද්ධ දර්ශනය තුළ හෝ වෙනත් ආගමක් තුළ ඉගෙනගෙන නැති බෞද්ධ කර්ම විශේෂයෙන්ම මේ පොය දිනේ
පොය දිනේ රජේ නිවාඩු දිනයක් කරලා තියෙනවා. එතන නිවාඩු දින 12. හැබැයි අපි බෞද්ධ පින්වතුන් අතින් වෙච්ච අඩුපාඩුවක් තමයි. පොය දිනේ ගොඩක් වෙලාවට විනෝද චාරික. එනතම වෙනත් විනෝදයකට කැප කරන වෙලාව. දැන් ඇත්තටම මේ පවතින විරෝධායන ඇඳිලි නීති සංචරණ සීමා තුල විදරට සීමා වුණාම අපි හිතන්න ගන්නවා. අපෙන් වෙච්ච අඩුපාඩුව. ඒතර අලුතෙන් ධර්මය ඉගෙන ගැනීම. ඒ තුල හැසිරීම. ඒක විශේෂයෙන් අපේ දරු පරපුරට කියා දීම. ඒ තුල අනාගතේ ගොඩනංවන්න අපිට මේ ලැබිච්ච විශේෂනේ ඉතාමත් ප්‍රයෝජන වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒකෙදී හැබැයි දෙමාපියන්ට සහ වැඩිහිටියන්ට කාර්යභාරයක් පැවරෙනවා. මේ මෑත කාලේ වෙච්ච නැති දෙයක් තමයි තමන්ගේ කුඩා දරුවන් එක්ක විවිධ මාතෘකා ඵලදායී මාතෘකා ගැන සාකච්ඡාවකට එළෙන්නේ. දැන් හරියට නිවසේ අම්මට ටිකක් වයස දිනියා අම්මට පොල් ගාලා හරි වෙනත් දෙයකින් හරි උදව් කරන්න මේ වෙලාවේ පොළඹව ගන්න පුළුවන්. ඒක කරන්න ඕන. මොකද අනාගත වගකීම් දරුවන්ට බාර දෙන්න පුරුදු කරන්න. එතකොට තාත්තා තමන්ගේ වාහනේ යන්ත්‍රයක් ඒක අරින වාහන හැටිවත් තමන්ගේ දරුවන්ට කියා දෙන්න. ඒ වගකීමක් ගන්න. තමන් සතු අත්දැකීම් කියා දෙන්න. මේක වෙලාවක් කරගන්න පුළුවන්. ඒ හරහා අධ්‍යාත්මික සුවයට ප්‍රවේශය ගන්න හොඳම වෙලාවක් විදියට මම මේ වෙලාව දකින්න කැමතියි. වටිනා කරුණු ගණනාවක් ඉතාමත් කෙටි කාලයක් තුලදී සමාජගත කරනවා කියන එක හරිම බැරෑරුම් කාර්යයක්. අපි තරු ටීවී ශ්‍රද්ධා උදපාදී වැඩසටහන තුලයි රැඳී සිටින්නේ. ඇත්තටම නීතිඥ කෙනෙකු වෙනවා කියන එකත් දේශපාසු කාර්යයක් නෙවෙයි. ඒකට බොහොම කරුණු කාරණා ගණනාවක් සම්පූර්ණ කර ගන්නට ඕන. ඉතින් අපේ කතාබහ අමුතුම පැත්තකට ගෙනිච්චා. ඒ වගේම බොහොම ලොකු සාධාරණයක්. Taman ප්‍රායෝගිකව මේ වෙලාවේ මොන වගේ කාර්යයක් කර යුතුද කියන කාරණාව බොහොම ලස්සනට අර ක්‍රියාවෙන් තොර න්‍යාය වඳයි. ඒකම තමයි ගොඩක් තැන්වලදී අර්ථකථනය කරගෙන ඒ කතාව බොහොම ලස්සනට ගලපගෙන ඉදිරියට ගලාගෙන ගියා. අපේ හාමුදුරනේ අපේ කාලය බොහොම ඉක්මනට ගෙවිලා යනවා. ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. නමුත් කාලය කියන එක බොහොම සීමිතයි. අපේ හාමුදුරුවෝ කලාව, සාහිත්‍ය, කවිය මේ හැම දෙයක්ම දන්න කෙනෙක්. බොහොම ලස්සනට කවි ගලපන කෙනෙක්. අපේ හාමුදුරුවනේ මේ කොරෝනා වේසනය නිසාවෙන් ආධ්‍යාත්මික සුවය ඵලදායිතාවය වර්ධනය වෙන්නත් මේ කොරෝනාවම බලපෑවා. දැන් අපි වෙනස් වන සමාජයට වෙනස් වෙන්න ඕන. අපේ හාමුදුරුවෝ ගාව ගොඩාක් ලොකු අර්ථකථන ඇති. අපේ හාමුදුරනේ තව ටිකක් වෙලා අපිට මේ කතාව කරන්න තිබ්බනම් හරි වටිනවා. කාලය ඉතා කෙමින් ඉතාම වේගයෙන් ගලාගෙන යන නිසා අපි හඳුන්නේ බොහොම ගෞරව නමස්කාර ප්‍රක වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අපිට පහදලා දෙන්න මේ කාලය තුල කොරෝනාවෙන් අපට හම්බුණා යම් යම් ප්‍රතිලාභ ඊළඟට මේක ධර්මානුකූලව ගෙවනකොට අපිට ලැබෙන ප්‍රතිලාභ ඒ වගේම කවිය ඒ වගේම සාහිත්‍ය මිනිසුන්ට හිතන්න යමක් ඉදිරියට කරන්න යමක් තියෙනව නේද අපි හඳුන්නේ. ඔව් චමිත මහත්තයා ඊටාම වැදගත් ඔබතුමා මතු කරපු කාරණය අතරම මෙවන් කාලයක ඔබතුමා කිව්වා වගේ හරි බොහොම දුෂ්කර කාලවල තමයි ලෝකෙ බිහි වෙලා තියෙන්නේ විශිෂ්ට සාහිත්‍ය දරය පොත්පත් තියලා තියෙන්නේ. ඒකින් කියවෙන්නේ නෑ දුෂ්කර නොවන කාලවල බිහි නොවුණයි කියලා. බිහි වෙලා තියෙනවා. නමුත් බොහෝ ලෝකයේ දිහා බලපුවහම දුෂ්කර කාලවල ලැබිච්ච අත්දැකීම් තමයි මිනිස්සු සාහිත්‍ය නිර්මාණ බවට පත් කරලා තියෙන්නේ. එතකොට මේ කාලය තුල පොතක් කියව ගන්නට බණ පොතක් කියවන්න අධ්‍යාත්මය දියුණු කරන්න ඒ වගේම තමයි තමන්ගේ තියෙන කලා කටයුතුත් මේ වෙලාවේ බොහොම අපිටත් කාලය ලැබිලා තියෙනවා. ඒවා බොහොම පරිපූර්ණව සිද්ධ කරගන්න එක තැනකට වෙලා. ඒවා හැමෝටම පොදු කාරණා නොවන නිසා සහ සාහිත්‍ය කාරණාවල යෙදීම තුල අතම් පිරිසක් එහි නිරවිලා ඉන්න හින්දා මම හැමෝටම පොදු වෙච්ච කාරණයකට ජමිල මහත්තයා අවධානය යොමු කරොත් මේ කාලේ ඉස්සල්ලා අපි කිව්ව බුද්ධ වන්දනාව සිද්ධ කරන්න කියලා අපේ පියදස්සේ හාමුදුරුවෝත් ඒක උද්දීපනය කළා සහ පිරිත් දේශනාව මම තව කාරණාවක් බොහොම කෙටියෙන් යෝජනා කරනවා. මොකද අධ්‍යාත්මික සුවය කියන එක අපි මේ වෙලාවේ ප්‍රබල වශයෙන් කතා කරන්න ඕන එකක්. මොකද මිනිස්සු ව්‍යාකූල වුණොත් එහෙම
මිනිස්සුන්ගේ මනස අසමතුලිත වුණොත් එහෙම ඒක අපිට දිගු කාලීනව සමාජයට බලපාන එකක් ඉඳලා. ඒ නිසා ප්‍රධාන කාරණයක් තියෙනවා භාවනාව. කියන්නේ මේ භාවනාව කියපු ගමන් මිනිසුන්ගේ ඔළුවට යන්නේ කැලෑවට යන්න ඕන, සොහනට යන්න ඕන, අරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුන්‍යාකාරගතෝවා, ගහක් මුල යන්න ඕන, භාවනා මධ්‍යස්ථානයකට යන්න ඕන. අපිට කවුද භාවනා උගන්වන්නේ? මේ ඇස්සේ භාවනා කරන්න පුළුවන්ද? ඒ වගේ ටිකක් නේ තර්ක ටිකක් නේ ඔළුවට එන්නේ. තර්ක කරනවා මිසක් වැඩ කරන්න කැමති නැහැ. හැබැයි භාවනා කරන්න එහෙම ඕනේ නැහැ. භාවනා කරන්න මෙච්චරයි කරන්න ඕනේ. දැන් මෛත්‍රී භාවනාව එකක් වගේ භාවනාවක් ඔය බුද්ධ වන්දනාව සිද්ධ කරන වෙලාවෙම සිද්ධ කරන්න පුළුවන් එකක්. ඒ කියන්නේ පැය ගණන් භාවනා කරන්න කියන එක නෙවෙයි. එහෙම වෙලාවක් මිනිසුන්ට නැහැ. හැබැයි සුළු මොහොතක් විනාඩි 10ක් පුළුවන්. හරි 15ක් මෛත්‍රී භාවනාව. හරි වටිනවා මේ වෙලාවේ මනස රැක ගන්න එක. මොකද මේ ජමිත මහත්තයා මනස රැක ගන්න ඕනේ කියලා මම කියන්නේ හේතුව තමයි කොරෝනා හැදිලා මේ ඕනම වෙලාවක මැරිලා ගියොත් එහෙම නැති වෙන්නේ අපේ කය. කය කියන එක නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. නැති වුණාට ප්‍රශ්නයක් නැති කියන්නේ හේතුව මොකද? කය කොච්චර පරිස්සම් කරත් කයේ ස්වභාවය මේක තමයි කොයි වෙලෙහරි නැති වෙනවා. වැදගත් හිත පරිස්සම් කරගන්න එක. හිත පරිස්සම් කරගන්න එක වටින්නේ ඇයි? හිත නිවන් දකිනකන් අපිත් එක්ක යනවා. භවංගේ අපිත් එක්ක ගමන් කරනවා. විඥානය අපිත් එක්ක. එහෙම නැත්නම් තව තැනක උපදින්නේ අපේ සිත විඥානය. අපි තේරෙන විදිහට කිව්වොත් මේක අපි ධර්මයට අනුව විග්‍රහ කරන්න ගියොත් එහෙම තර්කකේ ඉන්න පුළුවන් නෑ. සිත නෙවෙයි විඥානය නෙවෙයි. මට හැමෝටම තේරෙන විදිහට කියලා වෙන්නන්න ඕනේ. සිත පරිස්සම් කරගන්න. මොකද නිවන් දකිනකන් සිත අපිත් එක්ක එනවා කියලා කිව්වහම හැමෝටම තේරෙනවනේ. ඕක විග්‍රහ කරන්න පුළුවන් අපි ධර්මයෙන් චිත්තක්ෂණ, ජවන සිත්, චිත්ත වේග ඔක්කොම අරගෙන මට කියන්න පුළුවන්. හැබැයි මම සරලව තේරෙන්න කිව්වේ. හිත පරිස්සම් කරගන්න භාවනා කරන්න බුදුගුණ භාවනාවක් නැත්තම් වටිනවා. බුදුහාමුදුරුවන්ගේ ගුණයක් අරගෙන හිතන්න බැරි කමක් නැහැ. ඕන කෙනෙකුට හිතන්න පුළුවන්. ඊට පස්සේ තව දියුණු කරපු කෙනෙක් නම් සුළු මොහොතක් ආනාපාන සති භාවනාව. මේ මොකද්ද? මනස දියුණු කරගන්න ආධ්‍යාත්මික ගුණයක්, ශක්තියක්. මොකද මෛත්‍රී වඩන කෙනාට ආනිසංස 11ක් තියෙනවායි කියලා කියනවා. බුදුගුණ වඩන කෙනාගේ සිත බොහෝම නිරෝගිමත් සිතක්, ප්‍රභාස්වර සිතක්, දෙවියෝ රකින්න හිතක්, දෙවියෝ රකින්න කෙනෙක් වෙනවා. මේ හදිස්සියෙම කොරෝනා ඇතුලේ මැරලා ගියොත් එහෙම බුදුහාමුදුරුවන්ගේ ගුණයක් මතක් කරගන්න හිත පුහුණු කරලා තියාගන්න ඕන. අපි ඒකට සැලසුම් හදා ගන්න ඕන. එනම් වියලුණු කතරමඟ නොවන්නට අතරමං තෙත් ඇති සසර මඟ නිවෙන්නට මේ දහම් කරුණු ඔබේ ජීවිතයට තරු ටීවී සද්ධා උදපාදි වැඩසටහන ආලෝකයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ කාර්යය පහන් සිතින් අවසරයි අපේ හාමුදුරනේ. මං අපේ හාමුදුරුවන්ටම බාර දීලා අන්තිම වචනය ඒ දහම් පණිවිඩයකින්ම ඔබ වහන්සේගේ නමින්ම මේ වැඩසටහන අද අපේ අභිමංගල වැඩසටහන හමාර කරන්නට බොහෝම ගෞරවයෙන් ආරාධනා කරනවා. තිරුවන් සරණයි නැවතත් හැමෝටම. අද සිත නිවා ගන්නට, සිත හදා ගන්නට, ඒ වගේම තමයි සිත රැක ගන්න, සිත පරිස්සම් කර ගන්න අපේ හිත ගැන බලාගෙන ඉන්න අවශ්‍ය වෙන කරුණු ඔබ පොහොය දවසේ ශ්‍රවණය කළා. ඒ නිසා පොහොය සඳ කිරණ මහ පොළොවට වැටෙන වෙලාවකදී පොහොය හදේ තියෙන සිසිල් භාවයේසේ ඔබේ සිතත් දහම් සඳේ ආලෝකයෙන් ආලෝකමත් වෙන්නට, දහම් සඳේ සිසිලසින් සිසිල් වෙන්නට මේ අපේ ව්‍යායාමය හේතුවක්, වාසනාවක් වෙත්වා. සැමට නිවන් දකින්නට එකම දහම් මණ්ඩපයකදී එක බණපදයක් ඇහෙන වෙලාවක එකම සාදුනාදයක් මැද හැකියාව ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානයයි. එවන් වූ උත්තම ධර්ම දානමේ පින්කමකට දායක වන්නට තරු ටීවී අපේ පන්සල මාධ්‍ය ජාලයෙන් පින්වත් සැදැහැති ඔබටත් වටිනා අවස්ථාවක්. ගෙවී යන ගෝලීය වසංගත තත්ත්වය යටතේ සංවිධානය කරගත නොහැකි සද්ධර්ම දේශනා, ආශිර්වාද බෝධි පූජා පින්කම්
මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පවත්වනු ලබන ධර්ම දේශනා සුජීවත්ව සිටින්නන්ට සෙත්පතමින් පවත්වනු ලබන ධර්ම දේශනා ජන්මදින සංවත්සර වෙනුවෙන් පවත්වනු ලබන අනුස්මරණීය පින්කම් ඇතුළු ඕනෑම අවස්ථාවකට සද්ධර්ම දේශනාවකට දායකත්වය ලබාදී තරු TV 9FM නාලිකා හරහා එකවර ලක්ෂ සංඛ්‍යාත ලෝවාසී සදහැවතුන් උදෙසා දිවාරෑ පින් වැඩෙන උතුම් වූ ධර්මදානමය පින්කමක් සිදු කරගන්නට පින්වත් ඔබට අවස්ථාව 0.74 0.39 47යි 78 0.74 0.39 47යි 78 0.74 0.39 47යි 78 යන දුරකථන අංක හරහා අප අමතන්න. සාදු සාදු වන්දනා පෑදි පින් සිත් පවුනිවා වන්දිමු නමදිමු බැති සිතින් උතුම් ශ්‍රී සම්බුදු පියා මල් මිටක් බැඳි අතදරා පුදමු පුද සුනදන නමා සාදු සාදු අපිත් නමදිමු අපේ පන්සල වන්දනා බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං ගච්ඡාමි